sialan mitale Gaya mo na magiyak sa aming dati Gaya mo sialan mitale Gaya mo na magiyak sa aming dati Gaya mo sialan mitale Gaya mo na magiyak sa aming dati Gaya mo sialan mitale Devi da balawan Pasasima de balawan Devi da balawan Pasasima de balawan Gaya mo na magiyak sa aming dati Gaya mo sialan mitale Gaya mo na magiyak sa aming dati Gaya mo sialan mitale Gaya mo na magiyak Gaya mo na magiyak sa aming dati Gaya mo sialan mitale Gaya mo na magiyak sa aming dati Gaya mo sialan mitale Devi da balawat Pasasima ka balawat Devi da balawat Pasasima ka balawat Hallelujah 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 Navagiyak gayamin Prashansa karamin Mange Devi Samidunta Navagiyak gayamin Prashansa karamin Mange Devi Samidunta Prashansa karamin Mange Devi Samidunta Prashansa karamin Mange Devi Samidunta Hallelujah 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 प्रशंसा देवा स्वामी वहाँ से जाए Hallelujah सिलु गौरव वहाँ से जाए प्रशंसा देवा स्वामी दुन के आत्मे मातुल नाम दाविद वगे गायमी Hallelujah स्वामी दुन के आत्मे मातुल नाम दाविद में गायमी स्वामी दुन के आत्मे मातुल नाम दाविद में गायमी 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 दाविद वगे गायमी 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 दाविद वगे गायमी स्वामी दुन के आत्मे स्वामी दुन के आत्मे मातुलना दाविद में गायमी
හදවත්වල ජීවනය ඇති කළ සමිඳුන් හාට මහිමය වේවා. නැවත නැගීටුනා මහිමය වේවා. ජීවනය දුන්නා මහිමය වේවා. නැවත නැගීටුනා මහිමය වේවා. ජීවනය දුන්නා මහිමය වේවා. ඔබට ස්තුති වේවා ස්වාමිනී. සගල ඔබ වහන්සේ අතහැරලා මේ ලෝකෙට ආවේ මා වෙනුවෙන් ස්වාමිනී. මට ජයග්‍රහණය දෙන පිණිසයි ස්වාමිනී. මට ගැලවීම දෙන පිණිසයි ස්වාමිනී. ඔබට ස්තුති වේවා. ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී. හාලෙලූයා. සග සැපත ඔබ අත්හැරලා මෙලොවට ආසමිනුන් හාට මහිමය වේවා. කුරුසීදී දිවි පුදලා ගැලවීම දුන් සමිඳුන් හාට මහිමය වේවා. සග සැපත ඔබ අත්හැරලා මෙලොවට ආසමිනුන් හාට මහිමය වේවා. කුරුසීදී දිවි පුදලා ගැලවීම දුන් සමිඳුන් හාට මහිමය වේවා. නැවත නැගීටුනා මහිමය වේවා. ජීවනය දුන්නා මහිමය වේවා. නැවත නැගීටුනා මහිමය වේවා. ජීවනය දුන්නා මහිමය වේවා. ජීවනය දුන්නා මහිමය වේවා. ජීවනය දුන්නා මහිමය වේවා. ස්තුති වේවා ස්වාමිනී. අද බයිබල් කියවීම රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 19 සිට 20 දක්වා සහ රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 6 සිට 14 දක්වා. මක්නිසාද ඒක මිනිසයාගේ අකීකරුකම කරන කොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවා වූසේම එක එක්කෙනාගේ කීකරුකම කරන කොටගෙන බොහෝ දෙනා ධර්ම ශික්ෂණ ලබන්නෝය. ඒ හැර ව්‍යස්ථාව පැමුණේ වරද බොහෝ වන පිණිසය. නමුත් පාපයේ මරණෙහි රජකම් කළාක් මෙන්ම අනුග්‍රහය සදාකාලයේ ජීවනයේ සඳහා අපේ ස්වාමී වූ යේසුස් වහන්සේ කරන කොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම් කරන පිණිස පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය. මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාපේ ශරීරේ නැතිවන පිණිස අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමග කුරුසේ අනගසන ලද බව දනිමු. මක්නිසාද මරුණු තැනැත්තේ පාපය ගැන නිර්දෝෂ කරන ලැබ සිටි. තවද මලවුන්ගෙන් නැගිටවනු ලැබුවා වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තවත් නොමරන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දන්නා බැවින් අපි උන්වහන්සේ සමග මැරුණු නම් උන්වහන්සේ සමග ජීවත් වෙමු යයි විශ්වාස කරමු. මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එකවරක් පාපයට මලසේක. නමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ ජීවත් වනසේක. එලෙසම නුඹලාගේ පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතා ගනිලා. එබැවින් නුඹලාගේ මරණීය වූ ශාරීරික තෘෂ්ණාවලට කීකරු වන ලෙස පාපයේ අධිකවතිකම් නොකරේවා. නුඹලා අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධකට පාපයට බහර නොදී නුඹලාම මලවුන්ගෙන් ජීවත්ව සිටින්නන් මෙන්
දෙවියන් වහන්සේට බහර වී නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන් වහන්සේට බහර දීපල්ලා. කුමක් හේඳ නුඹලා ව්‍යස්ථාව යටතේ නොව අනුග්‍රහයේ යටතේ සිටින බැවින් පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය. යේසුස් වහන්සේගේ ආනගේ නාමයෙන් සියලු දෙනෙක්ම පිළිගන්නවා. ගිය සතියේ ඔබට මතකයි අපි කතා කරා රෝම 6 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 14 වෙනි කොටස පාවිච්චි කරලා අපි කවුද අපේ අනන්‍යතාවය කුමක්ද කියලා අපි කතා කරා. අපි ධර්මිෂ්ඨ කරනු ලැබූ අය කියලා. දැන් මේ ධර්මිෂ්ඨ කරනු ලැබීම කියන එක වචනේ හරි වැදගත්. විනිශ්චයකාරයෙක් ඉදිරියේදී මාව නිදොස් කරලා නිදහස් කරලා තියෙනවා කියන වචනේ. මාව නිදොස් කරලා නිදහස් කරලා තියෙනවා. සදාකල් නිරාගින්නට සුදුසු කෙනාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම නිසා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ මාගේ ජීවිතයට ආව නිසා මාව පවිත්‍ර කරලා විනිශ්චයකාර දෙවියන් වහන්සේ ඉදිරියේදී මාව නිදොස්කට නිදහස් කරලා තියෙනවා. දැන් ඒ සංසිද්ධිය අපි අල්ලගන්නට ඕනේ. නමුත් හුඟක් වෙලාවට අපි අනන්‍යතාවයේ තියෙන අපේ අතීතයත් එක්ක අපි අතීතයේ හිටපු ස්වභාවය මත ඔබේ අනන්‍යතාවයේ තියෙන ඔබේ අතීතයේ ස්වභාවය මත නෙමේ ඔබේ වර්තමානීය ස්වභාවය මතයි. වර්තමාන සත්‍යතාවය ඔබ දේවදරුවෙක් ධර්මිෂ්ඨ කරලා නිදොස්කොට නිදහස් කරපු පුද්ගලෙක්. ඔබ සල්ලාලෙක් වෙන්න ඇති. මිනිමරුවෙක් වෙන්න ඇති අතීතයේ. ප්‍රචණ්ඩ කෙනෙක් වෙන්න ඇති. බිරිඳට ගහපු කෙනෙක් වෙන්න ඇති. ලිංගික අපචාර කරපු කෙනෙක් වෙන්න ඇති. ඔබේ ජීවිතය අන්ත ජීවිතයක් වෙන්න ඇති. අතීතේ. නමුත් දිනක් වෙලාවක් ස්ථානයක අවස්ථාවක ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මුරගසලා කිව්ව යේසුනි මම සුදුස්සෙක් නෙමෙයි මගේ ජීවිතයට ඇවිල්ලා මාව පවිත්‍ර කරන්නයි කියලා ඔබ කියන්නේ නැති. දැන් ඒ යාඥාව තුලින් ඔබව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුලින් ඔබව පවිත්‍ර කරලා නිදොස් කරලා නිදහස් කරලා තියෙනවා. ඔබ ධර්මිෂ්ඨ පුද්ගලෙක්. දැන් ඒක ඊටම වැදගත්. ඔබ තේරුම් ගන්නට ඕනේ වර්තමානයේ. ඔබ ඔබේ අතීතයේ දේවල් ඔබට මතක් කරා නම් හුඟක් වෙලාවට අපි කතා කරා හුඟක් වෙලාවට අපිට මතක් වෙන්නේ අපි අපිට ඉන්න මිනිස්සුන් එක්ක. අපි ආන මිත්‍රයෝ. අපි ආදරය කරන අය වෙන්නත් ඇති සමහරවිට. ඒගොල්ලෝ තමයි හුඟක් වෙලාවට අපිට මතක් කරන්නේ. දැන නෙවෙයි. නමුත් ඒගොල්ලන්ට අමතක නෑ මං කවුදයි කියලා. සමහර විට අපේ අඩුපාඩුකම් ඒගොල්ලෝ ඉදිරියේදී මට හැඟෙනවා වැඩි. ඒ නිසා හුඟක් වෙලාවට ඒ ප්‍රීතිය, ඒ සමාදානය, ඒ ජයග්‍රහණය අපිට නැහැ. ඒ වගේ මතක් කරන අවස්ථාවේදී ඔබ මතක් කරගන්න ඕනේ. ඔබ වර්තමානයේ ඔබේ උරුමය කුමක්දයි කියලා. ඔබ ධර්මිෂ්ඨ කරනු ලැබූ නිදොස්කොට නිදහස් කරනු ලැබූ පුද්ගලෙක්. එක යෝහන් 4:4 අපි නිමකර ගිය පාර. ඒ සඳහන් කරන මාගේ ප්‍රිය දරුවනි නුඹලා දෙවියන් වහන්සේට අයිතිය. ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනැන් වහන්සේ උතුම් බැවින්. අන්තිම වචන හරි වැදගත්. නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නු. තවත් අනුවාදයක් කියනවා නුඹ අතිශයින් ජයගත්තෙක්. ඔබ කවදාවත් පරාජිතයෙක් නෙවෙයි. යේසුස් වහන්සේ තුළ අපි ජයලද්ද වූ. දැන් අද එතෙන් පටන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව මේක සත්‍යතාවයක් වුණත් හුඟක් වෙලාවට අපේ අත්දැකීම මේක නෙවෙයි. අපේ අත්දැකීම හුඟක් වෙලාවට කිලිටිකමයි. අත්දැකීම අපේ අතීතයේ අත්දැකීමයි. ඒ ප්‍රීතිය, ඒ ජයග්‍රහණය අපේ අත්දකින්නේ නැහැ. හුඟක් වෙලාවට අපි අතීතයේ කරපු දේවල් වලටත් අපි හිමින් ඇදෙනවා. අපි කොච්චර මහන්සි වුණත් අපි පරණ දේවල් වලට යන නැඹුරුතාවය තියෙනවා. හුඟක් හිතනවාගේ ජීවිතේ මේ හෘද සාක්ෂි චෝදනාව තියෙනවා. මම පව්කාරයෙක්. මම සුදුස්සෙක් නෙවෙයි. හේතුව ඊයේ මං අරක කරා. පෙරේද මං අරක කරා. අද මම මේක කරා.
සමාජයට යනකොට අපිට පවිත්‍රව ඉන්න බෑ. අපි කාමරයකට වෙලා අස්තකට වෙලා ඉන්න බෑ. සමාජය එන්න ඕනේ. නමුත් මේ සිත් චෝදනාව අපිට තියෙනවා. මොකද අපි නිතරම මේ ගැටුම තියෙනවා. ඔයා හිතයි හොඳයි පවුල්තුමා එක කියනවා ඔව් නමුත් මට කොහොමද මේක අත්පත් කරගන්න පුළුවන්? මට කොහොමද මේ ධර්මිෂ්ඨකම, මේ නිදොස්කම, මේ සුවය, මේ සමාදානය, මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා. ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන විදිය අඩුපාඩු කීපයක් ගැන අපි කතා කරන්න ඕනේ. රෝම 6 වෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් 11 වෙනකම් මේ කොටස මත අපි මේක අල්ල ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. අපි ආයෙ කියමු. මක්නිසාද මරුණා වූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂ කරනු ලැබ සිටි. දැන් මෙතන ආයේ අපිට ස්ථිරත්වයක් තියෙනවා. අපි නිර්දෝෂ කරලා තියෙනවා කියලා. අපි අතීතයේ අපි යේසුස් වහන්සේ පිළිගත්තා වූ අවස්ථාවේදී අපි සෑම පාපයක්ම උන්වහන්සේ නිර්දෝෂ කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ කරපු දේවලුත්. අපි ඉගෙන බලමු. තවද මලවන්ගෙන් නැගිටිනු ලැබුවාව ක්‍රිස්තුස් වහන්සේ තවත් නොමරණ බවත් මරණය උන්වහන්සේ කෙරේ තවත් බලපාන නොපවත්වන බවත් අපි දන්නා බැවින් අපි උන්වහන්සේ සමග මැරෙන්නෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන්නෙමුයි විශ්වාස කරමු. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ තුන්වෙනි දවසේ නැවත නැගිට්ටා. උන්වහන්සේ තවත මැරෙන්නේ නැහැ. අපි ඊයේ සතියේ කිව්වා අපි යේසුස් වහන්සේගේ දරුවෙක් නම් උන්වහන්සේ සමග කුරිසිපත් වුණා නම් උන්වහන්සේගේ කුරිසිපත් වීමේ පංගුකාරයෙක් වෙනවා නම් උන්වහන්සේගේ මරණයත් උන්වහන්සේ නැවත නැගිටීමෙත් උරුමකාරයි. මොකද උන්වහන්සේ තුලයි අපි ඉන්නේ. උන්වහන්සේ අප තුල ඉන්නේ. අපි උන්වහන්සේගේ ඒ නිසා උන්වහන්සේගේ උරුමය අපේ උරුමයයි. ඒකයි මෙතන සඳහන් කරන්නේ. අපිත් නැවත සදාකල් නිරාගින්නට උරුම නැහැ. නැවතත් අපි පාපයට උරුම නැහැ. අපි නිදොස්. අපි පාපයෙන් නිදොස්. 10 මක්නිසාද උන්වහන්සේ මරණු මරණයෙන් එක්වරක් පාපයට මලසේක. නමුත් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේට ජීවත් වනසේක. ඒක අල්ලගන්න. එක්වරක් උන්වහන්සේ පාපයට මැරුණා. පාපේ සුන්නත් දූලි. උන්වහන්සේ තුල ඉන්න අයගේ ජීවිතේ පාපේ සුන්නත් දූලි. පාපයක් නැහැ. මොකද උන්වහන්සේ පාපේ ශාපයෙන් අපව නිදහස් කරලා. උන්වහන්සේ දැන් ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේටයි වෙනුයි. මමත් ඒ නිසා දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා. 11 එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතා ගන්න. දැන් හිතා ගන්න. දැන් ඔය ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේට. සහෝදර සහෝදරනි මේ සඳහන් කරන්නේ මම නිර්දෝෂයි කියලා ආයි මතක් කරන්නේ. ඔයා නිර්දෝෂයි. ඔය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉන්නවා නම් ඔය නිර්දෝෂයි. ඔබ නැවතත් ඔබේ පාපේ ශාපය ඔබේ කරපත එන්නේ නැහැ. නැවතත් ඒ පාපේ ජීවිතයට යන්න පුළුවන්ද? අපේ ගැලවීම නැති වෙන්න පුළුවන්ද? යේසුස් වහන්සේ තුල ඉන්නවා නම් අපිට ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක ගැනයි අපි කතා කරන්නේ. දැන් අපේ ජීවිතයේ සටනක් තියෙනවා. අපේ ජීවිතයේ පාපය ඇතුල් වෙන්නට ලොකු ප්‍රයත්නයක් තියෙනවා. සහෝදර සහෝදරනි මේක අපි තේරුම් ගන්නට ඕනේ. 21-23 රෝමේ සඳහන් කරනවා එබැවින් යහපතට කරන්න දැන් මම මේක කියන්නේ 7 වෙනි පරිච්ඡේදය. දැන් මේ 6 වෙනි පරිච්ඡේදයෙන් අපි බලන්නේ 7 වෙනි පරිච්ඡේදයේ මේක ලස්සනට පැහැදිලි කරනවා. ඒ සඳහන් කරනවා මේ පොරපැදීම ගැන. අපේ ජීවිතේ පාපයට තියෙන පොරපැදීම ගැන. හරි? 27 වෙනි පරිච්ඡේදයේ 21යි 22යි 23යි. එබැවින් යහපත කරන්නට කැමැති වූ මාහට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ. මම යහපත කරන්න කැමතියි නමුත් නපුර එතනම තියෙනවා. මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි. ඔයා කිතුණෙක් නම් ඔයා දෙවියන් වහන්සේට ප්‍රිය වෙන ආකාරයෙන් ජීවත් වෙන්න ආසයි.
හොඳ දේවල් කරන්න ආසයි. යේසුස් වහන්සේ තුල ඉන්න ආසයි. දේව වචන කියවන්න ආසයි. යාඥා කරන්න ආසයි. නමස්කාර කරන්න ආසයි. නමුත් එතනම තියෙනවා යම් කිසි කම්මැලිකම. එතනම ළඟින්ම ගෑවිලා තියෙනවා දෙවියන් වහන්සේකින් ඈත් වෙන්න. පාපේ කරන්න නැඹුරුතාව. ඒකයි කියන්නේ. 23. නමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධ කරන්නා වූ මාගේ අවයවයව තුල තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතේ මා වහල්කමට පැමිණෙන්නා වූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුල තිබෙන බව මට පේනේ. මේ පෞතුමා කියන්නේ මම ආසයි දෙවියන් වහන්සේව සතුටු කරන්න. නමුත් ඒ ගමම්ම මගේ අවයව මගේ ශරීරවල තුල මගේ හිතේ මගේ ශරීරේ මගේ කුල්මත් වීමේ ආසාව තියෙනවා පාපයට නැඹුරු වෙන්නට. මට තේරෙනවා මෙවැනි ලොකු පොරබැදීමක් තියෙනවා කියලා. සහෝදර සහෝදරනි, මේ පොරබැදීම අපේ හුඟක් දෙනෙක්ගේ ජීවිතේ තියෙනවා. හුඟක් ඔබ හුඟක් කිදුණුවන්ට එක කතා කරාට කවුරුත් පිළිගන්නේ නැතුව ඇති. ඔබට මතකයි සති දෙකකට ඉස්සෙල්ලා ජයන්ත කියන සහෝදරයෙක් කඹුරු පිටියේ ඔහුගේ සාක්ෂිය බෙදාගත්තා. ඔහු සඳහන් කරා අවුරුදු 20 ගණනාවක් යේසුස් වහන්සේ පිළිඅරන් අවුරුදු 20 ගණනාවක් යේසුස් වහන්සේ එක්ක ගමන් කරන්න බැරි වුණා. මම පුද්ගලිකව දන්නවා අවුරුදු 20 ගණනක් ඔහු නිතරම ආය මත්ද්‍රව්‍ය වලට යන ජරාවාස වෙන්න ගියා. යේසුස් වහන්සේට ලං වුණත් ටික දවසකින් ආපහු අර කතාවක් තියෙන්නේ ඌර මඩට යනවා වගේ ජාන්ත නිතර ආයි ගියා. සහෝදර සහෝදරනි, ඒකට හේතුව අපේ ජීවිතයේ මේ අවයවවත් අපේ හදවතට අපේ ආත්මයට අතර ලොකු ගැටුමක් තියෙනවා. මේ ගැටුම තියෙන්නේ අපිව නැවතත් දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්න. නමුත් ඈත් කරන්න බෑ. යේසුස් වහන්සේ අපව අත්පත් කරගෙන තියෙන්නේ. අපි උන්වහන්සේ සමග නම් මේ ගැටුමින් යේසුස් වහන්සේගේ අපේ ආත්මය ජය ගන්නට ඕනේ. නමුත් හුඟක් මිනිස්සු හුඟක් කිතුණුවන්ගේ ජීවිතේ පාපයට වැඩි නැඹුරුවක් තිබෙන නිසා ප්‍රීතියක් නැහැ. ඒ ජාන්ත සහෝදරයා වගේ දැන් ඔහුට තේරුම් අරන් තියෙනවා කොහොමද ඔහු ස්වාමීන් වහන්සේ තුල රැඳෙන්නේ කියලා. ඒක ගැන පස්සේ කතා කරමු. 23 වෙනි 24 වෙනි වගන්තියේ 7 වෙනි පරිච්ඡේදයේ අපි 6 බලන්නේ 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය කියනවා. පාවුතුමා මේ ඔක්කොම කියලා කියනවා. අනේ මම කාලකන්ණි මිනිස්සෙක්. මේ මරණයේ ශරීරයෙන් මා මුදවන්නේ කවුද? අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේට ස්තුති වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපව මුදව ගන්නවා කියලා. සහෝදර සහෝදරනි, අපි මේ ශරීරයෙන් ජීවත් වන තරම් කාලෙදී මේ ගැටුම තියෙනවා. මේ ගැටුමෙන් අපිට පලා යන්න බෑ. සමහර විට යේසුස් වහන්සේ කිව්වේ මේ ලෝකේ නුඹලාට කරදර තිබේ කියලා. මේකත් එක කොටසක් වෙන්නේ නැති. මොකද උන්වහන්සේ දන්නවා අපේ ශරීරය අපිව ඇද දාන්න හදනවා. මොකද ශරීරයේ අපේ අතීතයත් එක්ක ජීවත් වෙලා තියෙනවා. අපේ අතීතයේ කුල්මත් බව දන්නවා. తాවකාලික සතුට දන්නවා. අපේ අතීතයේ කරපු පාපවල වල. අපේ අතීතයේ හිටපු ජරාවාස දේවල් වල යම්කිසි කුඩු ගත්ත කෙනෙක් කුඩු වල තියෙන తాවකාලික දැන් කවුරුත් කියන්න එපා කුඩු බිව්වම ජොලියක් නැහැ කියලා. එහෙම කියන්න එපා කුඩුකාරයෙක්ට. මොකද ඒගොල්ලන් නැවතත් එතනට යන්නේ සුළු මොහොතක් හරි පැයක් දෙකක් හරි. එයාගේ ජීවිතයට කිසිම ප්‍රශ්නයක් ඔලුවට එන්නේ නැහැ. ඒ මත් ලෝලි බවින් ඔවුන්ට ඉන්න පුළුවන්. ඒ පැය දෙකට ඔවුන්ගේ ජීවිතය විකුණනවා. නමුත් එයාට ආත්ම ශක්තිය නැහැ. යේසුස් වහන්සේට ජීවිතේ බාර දීලා නැහැ. යේසුස් වහන්සේට සම්පූර්ණයෙන් හදවත විවෘත කරලා නැහැ. ඔහුගේ ආත්මේ යේසුස් වහන්සේ සතුටු කිරීමේ කොටස ජය ගන්නට. ඒ නිසා අපේ ශරීරයේ ඒ කුල්මත්භාවය අත්දකින්නවා. ඒ නිසා මේ ගැටුම තියෙනවා. මේ ගැටුමෙන් අපි බේරෙන්න ඕනේ. මේක ගැටුමෙන් අපි බේරෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුලින් විතරයි. කොහොමද මේක ජයගන්නේ? කොහොමද මේකෙන් ජයගන්නේ? රෝම 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. මේක අපිට සඳහන් කරනවා. එබැවින් නුඹලාගේ මරණීය වූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරවන ලෙස පාපය එහි අධිපතිකම් නොකරේවා.
අයිකව් එබැවින් නුඹලාගේ මරණය වූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරනු නොවන ලෙස පාපය එහි අධිකම් නොකරේවා. පාපය අධිපතිකම් කරන්න දෙන්න එපා ඔබේ ශරීරයේ. කියන්න ලේසි කරන්න අමාරුයි. මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මේක තමයි කිතුනුවන්ට සතුට නැත්තේ. මේක තමයි කිතුනුවන් හැමතැනම යන්යුම් ගන්නේ. ඔවුන්ගේ ජීවිතයේ මේ ප්‍රීතිය නැත්තේ ශරීරයට ඉඩ දීලා ශාරීරික දේවල් වලට ඉල්ලා සල්ලි වල පිටිපස්සේ දුවනවා. ශරීරීය කුල්මත් කරන්න දේවල් ගෙවල් දොරවල් පිටිපස්සේ දුවනවා. තාන්න මාන්න පිටිපස්සේ දුවනවා. පට්ටම් පිටිපස්සේ දුවනවා. අපි ගිය සතියේ කිව්වා ප්‍රීතිය කියන්නේ සතුටයි කියන්නේ අතර දෙකක් තියෙනවා කියලා. ඉංග්‍රීසියෙන් තමයි ඒක හොඳට තියෙන්නේ. happiness and joy. joy කියන්නේ ගැඹුරු සත්‍යයක්. joy කියන දේ තියෙන්නේ තමාගේ හැඟීම් බර හේතුවක් නිසා නෙමෙයි. සතුට තියෙන්නේ හැඟීම් ඇවිසුනා. ඒක ශාරීරිකව අපි සතුට වෙනකොට අපි හැඟීම් සතුට වෙනවා. එතකොට සතුටුයි. తాවකාලික වෙන්න පුළුවන්. නමුත් ප්‍රීතිය කියන්නේ සත්‍යතාවය මත ගොඩ නැගෙන දෙයක්. ඔබේ උරුමය ඔබ කවුද? ඔබ සදාකාලිකව ඔබේ උරුමය මොකද්ද? කවුද කියලා තේරුම් ගත්තාම අවට මොනවා වුණත් කමන්නේ. ඔබට ප්‍රීතිය දෙනවා. පාවුතුමා නිතර මේක ඔහුගේ ලිපිවල සඳහන් කරනවා. මම මේ කාරණා දෙක තමයි අද කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කාරණා දෙක මතක තියාගන්න. කොහොමද මේ සටනේ මේ ශරීරය ඔබ ඇදලා දාන්න යන පාපයට අපේ ආත්මය දෙවියන් වහන්සේ වෙත රැඳින්න හදනවා. අපිට ආසයි කරන්න දෙවියන් වහන්සේ වෙත යන්න. නමුත් ශරීරය අපිව ඇදෙනවා. මේක තමයි හැම කිතුණෙක්ගේම කතාව. මේක තමයි හැම ක්‍රිස්තියානි සභාවකම කතාව. හැම කිතුණු බලාපොරොත්තුවක්ම මේක තමයි. අපි ස්වාමීන් වහන්සේ තුළ ශක්තිමත්ව, ධෛර්යමත්ව, ප්‍රීතිමත්ව ජයග්‍රාහී යන්න. නමුත් මේ ශරීරය අපිව ඇදලා දානවා. සහෝදර සහෝදරනි මේ කාරණා දෙක හොඳින් මතක තියාගන්න. 13 වෙනි වගන්ති සඳහන් කරනවා මේක. හරි? නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට බාර නොදී මුළු කොටසම කියවන්න. ඊට පස්සේ ඒ වගන්තිය තමයි මේ කරුණු දෙකම අඩංගු වෙන්නේ. රෝම 6:13 නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට බාර නොදී නුඹලාම මලවුන්ගෙන් ජීවත්ව සිටින්නාක් මෙන් දෙවියන් වහන්සේට බාර දී. මතකද අපි කතා කරේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මැරුණා. යේසුස් වහන්සේ තුල කුරුසිපත් වුණා. උන්වහන්සේ සමග සොහොන්ගත වුණා. උන්වහන්සේ සමග නැවත නැගිට්ටා. ඒක තමයි කියන්නේ. නුඹලා මලවුන්ගෙන් ජීවත් වන සිටින්නාක් මෙන් දෙවියන් වහන්සේට බාර දී නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට බාර දෙන්න. ප්‍රථම දේ නුඹලාගේ අවයව අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට බාර නොදී සිටින්න ඕනේ. දැන් ඔය දෙකට මැද්දේ තියෙන්නේ අර කොටස. නමුත් මම හිතන්නේ ඒක මුලින් එන්න ඕනේ. නුඹලා මලවුන්ගෙන් ජීවත්ව සිටින්නාක් මෙන් දෙවියන් වහන්සේට බාර වෙයි. ඔබ ජීවත් වෙන්නේ දැන් ක්‍රිස්තුස් උදෙසා. ඔබ ජීවත් වෙන්නේ අතීතයේ වලදාපු කෙනෙක් හැටියට. ඔබ ජීවත් වෙන්නේ මේ ධර්මිෂ්ඨකම නැමැති අලුත් ජීවිතය තුළ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේට යටත් වෙච්ච උන්වහන්සේගේ පාලනයට මෙතන සඳහන් කරන්නේ දේවවචන නිතරම සඳහන් කරන්නේ යේසුස් වහන්සේට වහල් වෙච්ච කෙනෙක් හැටියට ඔබ ජීවත් වෙනකොට කාරණා දෙකක් කරන්න ඕන. පළවෙනි එක ඔබ ඔබේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට බාර දෙන්න එපයි කියලා. අපේ අතීතයේ අපි හුඟක් වෙලාවට අපේ ශරීරය අධර්මිෂ්ඨකමට බාර දුන්නා. හුඟක් වෙලාවට මත්ද්‍රව්‍ය ගන්න හෝ බොරු කීමට හෝ බොරු කියන්නේ හුඟක් වෙලාවට මාව උසස් කරගන්නනේ. නැත්නම් මා යම්කිසි වාසියක් ලබා ගන්න. අපි කෙනෙක්ට තලා පෙලා දමන්නේ මට වාසියක් වෙනරනේ. අපේ අවයව මේ ශරීරය අධර්මිෂ්ඨකමේ දේවල් වලට බාර දෙන්න එපයි කියලා. ඔබ
අලුතෙන් නැවත නැගිටිච්ච කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේ තුළ ධර්මිෂ්ඨ කරපු දෙනෙක් කෙනෙක්. ඔබ ජීවත් වෙන්නේ මේ ශරීරය තුළ. මම යේසුස් වහන්සේ පිළිගත්තාන් පස්සේ මට ලොකුම අමාරුකම තිබුණේ මගේ පරණ ජීවිතේ. මොකද මම යේසුස් වහන්සේ පිළිගත්තාම මම යන්න තිබුණේ මගේ පරණ යාළු මිත්‍රයන් අතරට. මට යන්න තිබුණේ පරණ ගෙදරට. මොකද මගේ අම්මා තාත්තා යේසුස් වහන්සේ දනන් හිටියේ නැහැ. ඒගොල්ලෝ මට මේ මාව ප්‍රතික්ෂේප කරා මගේ තීරණේ. මගේ ඥාතියෝ අපි නිකන් සුළු කොට සැලකුවා. සහෝදර සහෝදරනි, අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තට, අපි ධර්මිෂ්ඨ වුණාට, අපි පවිත්‍ර වුණාට, අපි නිදොස් කොට නිදහස් කරාට, අපි ඉන්නේ නිදොස් කර නිදහස් නොකරපු අධර්මිෂ්ඨ වාතාවරණයක. ඉතින් හුඟක් වෙලාවට අපි ඒ අධර්මිෂ්ඨ වාතාවරණයේ කොටස්කරුවෙක් හැටියට තාමත් ජීවත් වෙනවා. ඒ අධර්මිෂ්ඨ වාතාවරණයේ පසුතලයේ අපි ඉන්නකොට අපි එතන පිළිගැනීමක් ලබා ගැනීම සඳහා අපේ තියන්නා වූ ප්‍රතිපත්ති විකුණනවා. අපි ලෝකයේ මාංශයේ දේවල් වලට ඇතුළත් වෙනවා. බොන කණ්ඩායමත් එක්ක බොනවා. කන කණ්ඩායමත් එක්ක කනවා. උසුළු විසුළු කරන කණ්ඩායමත් එක්ක උසුළු විසුළු කරනවා. කුණු හරප කියන කණ්ඩායමත් එක්ක කුණු හරප කියනවා. සමාජයේ එක නමස්කාර විදි කරන අසහන වලට කියලා ඒවත් කරනවා. සහෝදර සහෝදරනි, අපි තාමත් යේසුස් වහන්සේ අපි ධර්මිෂ්ඨ කරාට ඇතුළෙන් ආත්මෙන් අපි අපේ ශරීරයේ ගුණාංග අවයවයන් අපි තාමත් ඒකෙන් ඈත් වෙලා නැහැ. අපි මේ සටනට අපි ඇවිල්ලා නැහැ. සටනක් නැහැ. no chance. ගේමක් නැහැ. අපි තාමත් පරණ ජීවිතේ ඉඳද්දී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. මේක තමයි හුඟක් හිතනුවන්ගේ ප්‍රශ්නේ. මේක තමයි ජයන්ත සහෝදරයාගේ ප්‍රශ්නයක් තිබ්බේ. මොකද ඔහු පරණ ජීවිතේ ඇලි ගලි හිටියා. ස්වාමීන් වහන්සේ තුල මේ ජයග්‍රහී ජීවිතය අත්දකින්න බෑ. මොකද ආත්මයට ඉඩ දීලා නැහැ දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න. තමන්ගේ ශාරීරිය එක දේවල්, ආත්මික දේවල්, මේ විනාශකාරී දේවල් වලට ඉඩ දීලා. ඒ 23 සඳහන් කරනවා, නමුත් මාගේ 7 වෙනි පරිච්ඡේදය ඊළඟ පරිච්ඡේදයේ 23 වෙනි පරිච්ඡේදයේ 23 24 සඳහන් කරනවා, නමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධ කරන්නා වූ මාගේ අවයවවල තුල තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතේ මා වහල්කමට පමුණුවන්නා වූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයවවල තිබෙන බව මට පෙනේ. අනේ මං මගේ කාලකන්ණි මිනිසෙක්. මේ මරණයේ ශරීරයෙන් මම මුදාගන්නේ කවදද? මම මේකට සටන් විරුද්ධව සටන් කරේ නැත්තම් මම පෙරදු. මට එල්ලෙන්න අඳු නැහැ. ඔබට නීති රීති පිළිපැදලා මේකෙන් ගොඩ ගෙන්න බෑ. ඔබට යාඥා කරලා ගොඩ එන්න බෑ. ඔබට নমස්කාර කරලා ගොඩ ගෙන්න බෑ. ඔබට බයිබලේ කියවලා ගොඩ එන්න බෑ. සමහර වෙලාවට මොනම ආත්මික දෙයක් කරලවත් ගොඩ එන්න බෑ මේ තත්ත්වය යටතේ. ඔබ ඒ විනාශකාරී පාපකාරී ස්ථාන වලින් ඈත් වෙන්න ඕනේ. ඔබ ඉවත් වෙන්න ඕනේ. ඔබේ ජීවිතයේ යම් කිසි දෙයක් තියෙනවා නම් ඔබ විනාශ කරන්න, ඔබ ඉවත් කරන්න, ඔබ ස්වාමින් වහන්සේගෙන් ඈත් කරන්න තියෙනවා නම් එතනින් ඔබ ඉවත් වෙන්න ඕනේ. ඔබේ ශරීරයේ අවයව පාපයට ඇදලා දානවා නම් ඒක ඉවත් වෙන්න ඕනේ. මේ සඳහන් කරනවා ඒ 13 වෙනි වගන්ති මේ 6 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්ති සඳහන් කරනවා, අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ නොකොට පාපයට බාර නොදී ඒක ඈත් කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ, ඒක අහක් කරන්නට ඕනේ. සහෝදර සහෝදරනි, සම්පූර්ණයෙන් යේසුස් වහන්සේට බාර දෙන්න. මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 29:30 සඳහන් කරන මේක. යේසුස් වහන්සේ මේක කිව්වේ. යේසුස් වහන්සේ කිව්වේ නිකන් නෙමෙයි. මේක තේරුම් අරන්. නුඹේ දකුණු ඇස නුඹට බාධා කරේ නම් මේක උගුලා අහකට තමන්. මක්නිසාද මේ ශරීරය මුළු ශරීරයේ නිරෙහි හෙළනු ලැබීමට වඩා නුඹේ අවයව වලින් එකක් නැතිවීම ඔබට යහපත. නුඹේ දකුණු අත ඔබට බාධා කරේ නම් ඒක කපා දාන්න.
මක්නිසාද නුඹේ මුළු ශරීරයේ නිරයට යාමට වඩා නුඹේ අවයවවලින් එකක් නැතිවීමට ඔබට යහපතට. යේසුස් වහන්සේ කියනවා ඔබේ අවයව ඔබට පාවිච්චි කර ඔබව පාපයට හෙළනවා නම් ඒක කපලා දාන්න. උන්වහන්සේ කියන්නේ දැන් ඔබේ අත මේ කාට හරි ගහනවා නම් ඒක කපලා දාන්න නෙමෙයි. එතන ඒ එච්චර ගැඹුරු එච්චර අන්තවාදී ප්‍රකාශයක් කරන්නේ උන්වහන්සේ කියන්නේ අපේ ශරීරය අපිට ගහලා බිඳලා පෞදුම තව තැනක තියෙනවා මගේ ශරීරය මගේ හිත මගේ ජීවිතය මම ගහලා තලලා මම ඒක යටත් කරනවා යේසුස් වහන්සේට. හේතුව මගේ ශරීරයේ දේවල් වලට ඉඩ දෙන්නේ නැහැ. මගේ ආත්මය විනාශ කරනවා. සහෝදර සහෝදරනි යේසුස් වහන්සේ කියන්නේ ඔබේ මිත්‍රයෝ ඔබට බාධාවක් නම් යේසුස් වහන්සේ වෙතට යන්න. ඒක හැදෙන්නේ නැත්නම් ඈත් වෙන්න. ඔබේ ජොබ් එක ඔබේ රැකියාව බාධාවක් නම් යේසුස් වහන්සේ තුල යන්න අස් වෙන්න. ජරාව ගන්න කප්පම් ගන්න රසාවක් නම් ඈත් වෙන්න. මම කියන්නේ නැහැ ඒක රසාවන් මොකද්ද කියලා. ඔබ දන්න. ඔබව යේසුස් වහන්සේගෙන් ඈත් කරන රස්සාවක් නෑ ඈත් වෙන්න. ඔබ යම් කිසි පුරුදු තියෙනවා නම් ඒක යේසුස් වහන්සේට විරුද්ධව ස්වාමීන් වහන්සේ තුල ගමනට බාධාවක් නම් අහක් කරන්න. සහෝදර සහෝදරිය ඔබේ ජීවිතේ මොන හරි තියෙනවා නම් යේසුස් වහන්සේ තුල වර්ධනය වෙන්න බාධාවක් තියෙනවා නම් ඒක අහක් කරන්න ඕන. ඒක තමයි මෙතන කියන්නේ. තමාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට බාර නොදී ඒක තමයි ප්‍රථම විදියට. අපි ශුද්ධාත්මයන් වහන්සේ තුලට තවත් ශක්තිමත් වෙන්නේ. වෙන කිසිම විදියක් නැහැ. අපිට යාතිකා කරලවත් තව පාස්ටර් කෙනෙක් අප වෙන යාඥා කරලවත් වෙන කිසිම ආකාරයක් නෙමෙයි ඔබටම කරන්න පුළුවන් අද. ඔබේ ජයග්‍රහණය ඔබේ අතේ තියෙන්නේ. ඔබ හදවත විවෘත කරලා කියන්නේ ස්වාමීන් ගන්න ඕනේ තීරණේ හෙට වෙනකොට. ඒක අදම තීරණය ගන්න. මම මේක අහක් කරනවා මේක අහක් කරනවා මේක අහක් කරනවා. අද ඉඳන් තීරණයක් ගන්න. ඔබ ඔබේ ජීවිතේ ක්‍රියා කරන ආකාරය. මම කතා කරන්නේ ඔබ මේ තාපසෙක් වගේ ඈත් වෙලා ඉන්න කියලා නෑ. ඒක නෙමෙයි මං කියන්නේ. ඔබ දන්නවා මේක ඍණාකාරී මානසිකත්වයක් නෙමෙයි. මේක ධනාකාරී මානසිකත්වයක්. ඍණ වෙන්නේ මාව ඍණ කරනවා සාතන්. මාව විනාශ කරන්න බුලා. හුඟක් වෙලාවට මිනිස්සු කියන්නේ සාතන්ට විරුද්ධව යාඥා කරාම හරි. සාතන්ට විරුද්ධව ඕන තරම් යාඥා කරන්න. සාතන් එතනම ඉන්නවා. හොඳින් ඉන්නවා. මොකද ඕන තරම් මිනිස්සු ඉන්නවා. සාතන්ට විරුද්ධව යාඥා කරන්න එපා. ඔයා ගැන ක්‍රියා කරන්න. ඔයා වැරදි විදියට ක්‍රියා කරන දේවල් අහක් කරන්න. ඔබේ ශාරීරික කුල්මත් වීම ගැන ක්‍රියා කරලා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා නම් ඒ හැම දෙයක්ම එකින් එක කල්පනා කරලා යාඥාශීලව ඉවත් කරන්න. සහෝදර සහෝදරනි ඔබේ ජීවිතයේ උන්වහන්සේට බාර දෙන්නට ඕනේ. නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට බාර නොදී. ඒක කාසික අනිත් පැත්ත වගේ අනිත් කොටස. යේසුස් වහන්සේට ඔබේ අවයව බාර මේ පාපයට බාර නොදී අනිත් කොටස කියන්නේ නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට බාර දෙන්න. නුඹේ අවයව ධර්මිෂ්ඨකමට බාර දුන්නා ඉස්තර. දැන් ඒක ඉවත් කරලා ධර්මිෂ්ඨකමේ ආයුධ වලට ඔබේ ජීවිතයේ යේසුස් වහන්සේගේ අනුග්‍රහය තුළ ජීවත් වන්න පටන් ගන්න. යේසුස් වහන්සේව සතුටු කරන දේව වචනෙන් කියවලා උන්වහන්සේ ඔබේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න. සහෝදර සහෝදරනි මම ඔබට කියන්නේ ඔබේ ජීවිතය නිකන් නාස්ති කරගන්න යන්නේ නැතුව යේසුස් වහන්සේට ඔබේ ජීවිතේ බාර දීලා ඔබේ ජීවිතයේ අවයව වලින් ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. ජීවිතය දෙන්න. අනුග්‍රහය ලාභ නැහැ. දෙවියන් වහන්සේ දුන්න දීමනාව ලාභ නැහැ. සමහර වෙලාවට අපි අධර්මිෂ්ඨකමින් ඈත් වෙන්නකොට මිනිස්සු අපිට උසුළු විසුළු කරයි. අපිට මිත්‍රත්වයෙන් සමහර විට ඈත් වෙනකොට මිනිස්සු අපිට විහිළු කරයි. අපිට නිඳා කරයි. සමහර විට අපේ ගෙවල් වලින් එළවයි. මොකද අපේ බලාපොරොත්තු යේසුස් වහන්සේ. අපේ බලාපොරොත්තු යේසුස් වහන්සේ වෙතට යන්න ලං වෙන්නයි. දැන් ඒක අපි පුරවන්නේ යේසුස් වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතේ බාර දීලා.
අපේ ජීවිතය උන්වහන්සේට දීලා අපේ මනස අපේ මුළු ශක්තියෙන් මුළු ආත්මෙන් දෙවියන් වහන්සේට සේවය කරමින් ජේසුස් වහන්සේ වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා යනවා. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම ළඟයි. ඔබ ලෑස්තිද? ඔබේ අවයවය ඔබේ ජීවිත උන්වහන්සේට දෙන්න. මිෂනරි සේවයට ඔබේ මුදල් අනිත් අය වෙනුවෙන් වැය කරන්න. ඉවැන්ජලිස්ට් අනිත් මිනිස්සුන්ට යේසුස් වහන්සේ ගැන කතා කරන්න. ඔබේ නිවස් විවෘත කරලා අනිත් අයට ආරාධනය කරලා කෑමකට ආරාධනය කරලා යේසුස් වහන්සේ ගැන කතා කරන්න. මිනිස්සු වෙනුවෙන් යාඥා කරන්න. නමස්කාර කරන්න. දේව වචනේ කියවන්න. දෙවියන් වහන්සේව ගෞරවය කරන ඕනම දෙයක් කරන්න. ඔබේ ශරීරයේ අවයව උන්වහන්සේට බාර දෙන්න. ඔබේ මුදල් උන්වහන්සේට බාර දෙන්න. ඔබේ නිවස ඔබේ දූ දරුවන් ඔබේ භාර්යාව ඔබේ දූ දරුවෝ උන්ගේ අනාගතය ඔබේ රැකියාව දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න දෙයක් කරන්න. වෙනස් කරන්න අදම. සහෝදර සහෝදරනි ඔබේ ශරීරයේ අධර්මිෂ්ඨකමට බාර දෙන්නේ නැතුව ධර්මිෂ්ඨකමේ ක්‍රියාවන් වලට යොමු කරන්න. එකම කාසිය අනිත් පැත්ත. සහෝදර සහෝදරනි ඔබේ ශරීරය උන්වහන්සේගේ. ඔබේ ශරීරය උන්වහන්සේ නිදහස් කරනවා. මේ කෙටි කාලයේදී මේ ශරීරය අධර්මිෂ්ඨකමෙන් ඈත් වෙලා දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ ශරීරය පාවිච්චි කරමු. යේසුස් වහන්සේ කිව්වේ නුඹ ලෝකයේ ආලෝකයයි. නුඹ පොළවේ ලුණු. කෙනෙක් පහනක් දැල්වලා ඒක ඇඳයට දාන්නේ කුරුණියක් යට දාන්නේ ඒක පහන් රුක්කක් උඩ දාන්නේ මුළු ලෝකෙම දකින්න. ඔබේ ශරීරයේ ඔබ ක්‍රියා කරන විදිය දෙවියන් වහන්සේ ගෞරවයට පත් වෙන්නට ඕනේ. මම කතාවක් කියලා නිම කරන්න කැමතියි. මම ඊයේ මේ ගිය සතියේ මේ කාන්තාව ගැන කිව්වා. ජෝනි එරික්සන් කියනා වූ කාන්තාව දරුවා ගැටවර විය හිටපු මේ දුව ඉතාමත්ම ක්‍රියාශීලී කෙනෙක්. එක අවස්ථාවකදී යා එක වැවක ගැඹුර දන්නේ නැතුව උඩ එක ඉඳන් කිමුදුනා. යාගේ ඔළුව වැදිලා බෙල්ල වැදිලා බෙල්ලෙන් පල්ලෙහාට අංශභාග කෙනෙක් පානතුව ගියා. එයා තිත්තකමින් ඉන්නකොට යේසුස් වහන්සේට තුලට ඇවිල්ලා යේසුස් වහන්සේගේ ජීවිතය සම්පූර්ණ වෙනස් කරා. යට බලාපොරොත්තුවක් දුන්නා. අතුලාන්තය තුලින් සම්පූර්ණයෙන් යේසුස් වහන්සේට ජීවිතය දුන්නා. අතපය හොල්ලන්න බෑ. රොදපුටුවක ඒ රොදපුටුවේ සුවිශේෂ විදිහට තියෙන්නේ මොකද එයාට ඇඟිලි හොලවන්නත් බෑ. සහෝදර සහෝදරනියා පටන් ගත්තා චිත්‍ර අඳින්න කටින් පින්සලේ කටේ තියාගෙන චිත්‍ර අඳින්න පටන් ගත්තා. එන්න යාගේ චිත්‍ර ඉතාමත්ම අලංකාර වුණා. මම කැමති වුණා ඇත්තටම චිත්‍රයක් ගැන පෙන්වන්න. ඒක පොඩි ඔබ ඉන්ටර්නෙට් එකෙන් බලන්න ජෝනි එරික්සන් ටාඩා කියනා වූ නම දාලා බලන්න එයාගේ චිත්‍ර. ජාත්‍යන්තර තලයේ චිත්‍ර. ඊට පස්සේ යා දේශනා කරන්න පටන් ගත්තා. කතා කරන්න පටන් ගත්තා. මිනිස්සුන්ව ධෛර්යමත් කරන්න පටන් ගත්තා. මොටිවේෂනල් ස්පීකර් කෙනෙක් වුණා. සහෝදර සහෝදරනි එක දවසක් යා කියනවා උදේ 2ට විතර. යාගේ ස්වාමි පුරුෂයා නිදි. තව ටිකකින් එලාම් එක වදිනවා යා වැඩට යන්න. යාට හෙල්ලෙන්න බෑ. යාට වෙනස් කරන්න ඕනේ. යාව වෙනස් කරන්න මොකද පණ නැහෙනේ. හෙල්ලෙන්නවත් බෑ. යාට පිට ලොකුඟක් වේදනාවක් තියෙනවා. බෙල්ලෙත් වේදනාවක් තියෙනවා. කවුරු හරි නැද්ද මාව මේ ඉන්න ස්ථානය වෙනස් කරන්න. නමුත් යාට දුකයි ස්වාමි පුරුෂයව නැගිටවන්න. මොකද වැඩට යන්න ඕනේ. ඉන් පස්සේ යා කියනවා යා ගායනා කරන්න පටන් ගත්ත පරණ ගීතිකාවක්. Someday the silver cord will break. ඇතරම මේක ඉංග්‍රීසියෙන් තියෙන ගීතිකාවක්. Someday the silver cord will break and I no more as now shall sing, but oh the joy when I shall wake within the palace of the king. දවසක් මේ මං ජීවත් වන ජීවිතේ නිම වෙන්න යනවා. මම මේ වගේ ජීවත් වෙන්න යන්නේ නැහැ. නමුත් මම මගේ ස්වාමින් වහන්සේගේ ඒ තේජසට ඇතුළත් වෙනවා. කෝරස් එක තමයි ලස්සන. And I shall see him face to face
and tell the story saved by grace. මම ඔහුව මුහුණට මුහුණ හම්බෙලා උන්වහන්සේ මට දුන්නා වූ අනුග්‍රහයේ කතන්දරේ මම යාට කියන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. යා කියනවා මේක ගායනා කරන්න පටන් ගන්නකොට යා නොදැනීම නින්ද ගිහිල්ලා උදේ පාන්දර යාට උදව් කරන අනික් කාන්තාව ආවා. යාට උපස්ථාන කරන්න යාගේ කෑර. ඊට පස්සේ යා කිව්වා මේ කාන්තාවට කිව්වා යාට මුළු රෑ සිද්ධ වෙච්ච දේ. එතකොට යාගේ ඒ උදව් කරන කෙනා කිව්වා ඔබ බලාපොරොත්තුෙන් ඉන්න ඇතිනේ ස්වර්ගයට යන්නේ කවදද කියලා. යා කිව්වා මම ඊයේ රෑ ස්වර්ගෙන් බිඳක් අත්දැක්කා. සහෝදර සහෝදරනි දවසක් මේ කාලකන්නේ මේ අපිව ඈත් කරන ස්වාමින් වහන්සේගෙන් ඈත් කරන්න තැත් කරනම ශරීරයෙන් අපි නිදහස් වෙනවා. එදාට කඳුලක් නෑ දුකක් නෑ අමාරුවක් නෑ. ස්වාමින් වහන්සේ අපිව නිදහස් කරන්න යන දවසක් තියෙනවා. ඒක වැඩි දුර නෑ අපි දැන් දකින තත්ත්වයේ මත. සහෝදර සහෝදරනි යේසුස් වහන්සේ අපව මේක මේ සටනින් අපව නිදහස් කරන දවසක් තියෙනවා. අපි බලාපොරොත්තුෙන් යමු. උන්වහන්සේ මූණට මූණ හම්බෙන දවසදී අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. සහෝදර සහෝදරනි මගේ ඔබ කැඳවන්න කැමතියි. මාත් එක්ක යාඥා කරන්න. යාඥා කරලා ඔබේ ජීවිතේ උන්වහන්සේට පාර දෙන්න. ස්වාමිනී මම ඔබ වහන්සේ මූණට මූණ හම්බෙන දවස දිහා බලාගෙන මම අද ජීවත් වෙන්න පටන් ගන්නවා. මම ඔබ වහන්සේව සතුටු කරන්න ඕනේ. මම ඔබ වහන්සේට සතුරු දේවල් කරන්න මට ශක්තිය දෙන්න. මගේ මේ ශරීරයේ මාව ඇද දමන්න යන දේ ඒ සටනින් මාව නිදහස් කරනු මැනව. මට ශක්තිය දෙනු මැනව. ස්වාමිනී ඔබ වහන්සේගේ දේවල් මේ අත්පය මේ ශරීරයෙන් මේ මනසෙන් මේ ඇස්වලින් මේ කටින් මේ කනෙන් මේ මගේ මුළු ශරීරයෙන් ඔබ වහන්සේ වෙනුවෙන් කරන්න. ඔබ වහන්සේට ගෞරවය ගැන දෙන එක කරන්න. ඔබ වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්න. පොළොවේ ලුණු සාලෝකීය ආලෝකයේ හැටියට මාව පාවිච්චි කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින් ගායනා කරමු මා දේව ස්වාමී ඔබ උසස්ය සැමට වඩා මේ ලෝකයේ සිබෙන සියල්ලට වැඩිය උසස් වූ නාමය උන්වහන්සේගේ නාමයයි. හලෙලූයා. අපි ගායනා කරමු. Dev Swami Oba usasya samata vada Jesus nama paradai ansama dena Mahadev Swami Mahadev Swami samata vada Jesus namaya paradai ansama dena ho mahima veva
වේවා. නමදිමි නමදිමි ඔබේ පාමුලෙහි ඔබේ නාමය ඔසවන්නෙමි. කරුණාවේ හා ප්‍රේමයේ සමීදුන් ඔබේ නාමය ඔසවන්නෙමි. නමදිමි ඔබේ පාමුලෙහි ඔබේ නාමය ඔසවන්නෙමි. හලෙලුයා. කරුණාවේ හා ප්‍රේමයේ සමීදුන් ඔබේ නාමය ඔසවන්නෙමි. ඔබ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. ඔබ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. ඔබ ශුද්ධයි 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 සෑමදා. නමදිමි නමදිමි ඔබේ පාමුලෙහි ඔබේ නාමය ඔසවන්නෙමි. කරුණාවේ හා ප්‍රේමයේ සමීදුන් ඔබේ නාමය ඔසවන්නෙමි. නමදිමි ඔබේ පාමුලෙහි නමදිමි ඔබේ පාමුලෙහි ඔබේ නාමය ඔසවන්නෙමි. යේසුනේ. කරුණාවේ හා ප්‍රේමයේ සමීදුන් ඔබේ නාමය ඔසවන්නෙමි. ඔබ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. ඔබ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. ඔබ ශුද්ධයි 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 සෑමදා. ඔබ ශුද්ධයි. ඔබ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. හලෙලුයා. ඔබ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. ඔබ ශුද්ධයි 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 සෑමදා. Oh, ස්තුති වේවා. හලෙලුයා. ඔබට ස්තුති වේවා ස්වාමීනි. ඔබට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ වැනි ශුද්ධ වූ අතිශුද්ධ වූ දෙවි කෙනෙක්ව නමස්කාර කරන්නට අපව තෝරගත්ත නිසා ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබට ස්තුති වේවා. ආමේන්. හලෙලුයා.